ආයුබෝවන් දුවේ පුතේ අපි මේ සූදානම් වෙන්නේ උසස් පෙළ භූගෝල විද්‍යා විෂයේ 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ 3 වෙනි වාරයට හිමි පාඩමක් වන ස්වාභාවික ආපදා පාඩම පිළිබඳ ওই දරුවන්ට කරුණු ටිකක් සාකච්ඡා කරන්න. අපි බලමු මේ පාඩමේ තුල තියෙන නිපුණතාවය, ඒ වගේම නිපුණතා මට්ටම්, ඉගෙනුම් ඵල පිළිබඳ පොඩි අපි පැහැදිලි කිරීමක් කරලා මේ පාඩම ආරම්භ කිරීමට මම සූදානම් වෙනවා. අපි බලමු මේ පාඩමට අදාළ නිපුණතාවය. මේ නිපුණතාවය මේකේ සඳහන් කරලා තියෙන ස්වාභාවික උපද්‍රික භෞතිකා මානුෂ පරිසරයේ කෙරෙහි බලපාන ආකාරය පරීක්ෂා කරයි කියන එක පුළුල් මාතෘකාවක්. ඒ මාතෘකාවේ අණු කොටස් බෙදලා තියෙනවා උපමාතෘකාව විදිහට, එහෙම නැත්නම් නිපුණතා මට්ටම් විදිහට අපි මේකේ ගොඩනගලා තියෙනවා. අපි බලමු මේ නිපුණතා මට්ටම් මොනවද කියලා. මේකේ නිපුණතා මට්ටම් දක්වලා තියෙනවා ස්වාභාවික උපද්‍රවල ආපදාවල වෙනස පැහැදිලි කරයි. එතකොට ඔය දරුවෝට තේරෙනවා මේ පාඩමේදී ඉස්සලා අපි උපද්‍රවයක් කියන්නේ මොකක්ද, ආපදාවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඕනේ. ඊළඟ අපිට පේනවා ලෝකේ ස්වාභාවික උපද්‍රව පැහැදිලි කරා. අපිට ස්වාභාවික උපද්‍රව 10ක් විතර දරුවෝනේ මේ පාඩමේ විෂය නිර්දේශය තුල තියෙනවා. මේ පාඩම තුල අපි හැම ඒ විෂය නිර්දේශයේ තියෙන ස්වාභාවික ආපදා 10ෙම ඒ ආපදාවක් කියන්නේ මොකක්ද? ඒක පැහැදිලි කරගන්න ඕන. ඒ ස්වභාවික ආපද උදාහරණයක් වශයෙන් දරුවෝනේ දැන් අපි යමහල් විදාහරණයක් කියන්නේ මොකක්ද? ඒක පැහැදිලි කර ගැනීම සඳහා තමයි මේ නිපුණතා මට්ටම ගොඩනගාලා තියෙන්නේ. ඒ වගේම තියෙනවා ලෝකේ ස්වාභාවික උපද්‍රව නිසා භෞතික මානුෂ පරිසරයට කරන බලපෑම. හරිම වැදගත්. අත්‍තරම අපි මේ ස්වාභාවික ආපදා වලින් අපේ මානුෂ භූදර්ශනයට ලොකු බලපෑමක් කරනවා. ඒකම තමයි අපි ආපදාව කියන්නේ නේද? ස්වභාවික උපද්‍රව අපේ මානුෂ භූදර්ශනයේ මිනිස්සු විසින් ගොඩනගපු භූදර්ශනයට දැඩි බලපෑමක් කරනවා. ඒක තමයි අපිට තියෙන විශාල කරදරය, උපද්‍රවය, ආපදාව. ඒකින්ද ඒ නිපුණතා මට්ටමත් මේ පාඩම තුල ওই දරුවන්ට පැහැදිලි කරගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් තියෙනවා මේ පාඩමේ අවසාන වෙනකොට. ඒ වගේම මේකේ තියෙනවා තවත් 4 වෙනි නිපුණතා මට්ටමක් ස්වාභාවික උපද්‍රව තීව්‍ර කිරීම කෙරෙහි මිනිසා බලපාන ආකාරය, එහෙම නැත්නම් මානුෂ ක්‍රියාකාරකම් බලපාන ආකාරය ඊටාම වැදගත් නේද? ওই දරුවෝ තේරෙනවා මේ අපි මේ ස්වභාවික ආපදා තීව්‍ර කිරීමට අපි මැදිහත් වෙලා තියෙනවද? අපි බලපෑම් කරලා තියෙනවද? නේද? මේ තියෙන පාඩමේ ඊටාම හොඳ කොටස එක කියලායි මම විශ්වාස කරන්නේ දරුවනේ. ඒක නිසා අපි බලමු මේ පාඩම අවසානයේ මේ මානුෂ භූගෝල විද්‍යාවේදී අපි මේ ස්වභාවික ආපදා පාඩමේ ඊටාම වැදගත් කොටස තමයි මේ උපද්‍රව තීව්‍ර කිරීම සඳහා කොච්චර මිනිස්සු දායක වෙලාද කියලා. අපි දරුවනේ දන්න හැම උපද්‍රවයකට මිනිස්සු දායක වෙලා නැති උපද්‍රව තියෙනවා. අපි මේ පාඩමේ අවසානයේ අපි ඒක පැහැදිලි කරගන්න උත්සාහ ගමු. අපි බලමු දැන් මේ පාඩමේ මේ නිපුණතා මට්ටම් වලින් ওই දරුවොන්ට ඉගෙනුම් ඵල මේ විෂය නිර්දේශය තුල නිර්මාණය කරලා තියෙනවා. අපි ඊළඟ හොඳ අවස්ථාවකට යන්නේ මේ ඉගෙනුම් ඵල පිළිබඳ. මේ ඉගෙනුම් ඵල තමයි මේ පාඩම අවසානයේ දරුවනේ අපි සාක්ෂාත් කරගන්න ඕනේ. අපේ ඇගීම් වලදී ඊටා වැදගත් වෙන්නේ මේ ඉගෙනුම් ඵල. මේ ඉගෙනුම් ඵල පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපි මේ පාඩම හොඳින් ග්‍රහණය කරගත්තා වෙනවා. මේ වැඩසටහන අවසානයේත් මම විශ්වාස කරනවා ওই දරුවෝ මේ ඉගෙනුම් ඵල පිළිබඳ හොඳ වැටහීමක් ලබලා මේ පාඩමින් එන ඇගීම් වලට ඊටාම සාර්ථකව මුහුණ දෙයි කියලා. අපි බලමු දරුවනේ මේ ඉගෙනුම් ඵල මොනවද කියලා. මෙන්න බලන්න. දැන් මේ ඉගෙනුම් ඵලවල මේ ඉගෙනුම් ඵල ටික දරුවෝ කියවලා තේරුම් ගන්න. මේ ඉගෙනුම් ඵල මම කිව්වා ඊටාම සුවිශේෂයි. මේකේ කියනවා නැවත ස්වාභාවික උපද්‍රව හඳුන්වයි. මේකේ අවසානයේ ළමයෙකුට පුළුවන් වෙන්න තව කෙනෙකුට ස්වභාවික උපද්‍රවයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඔබට ලිඛිතව ඒක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි උත්සාහ ගන්නවා ඒ අවබෝධය මේ පාඩමේදී ලබා දෙන්න. ඒ වගේම ස්වාභාවික ආපදා හඳුන්වයි කියලා මේක ඉගෙනුම් ඵලයක් තියෙනවා. එහෙනම් උපද්‍රව තේරුම් ගන්න ඒක කොහොමද ආපදාවක් බවට පෙරලෙන්නේ කියලා ওই දරුවන්ට විග්‍රහ කරගන්න, ඒක ලිඛිතව ප්‍රකාශ කරන්න, වාචිකව ප්‍රකාශ කරන්න හැකියාව ලැබෙන්න ඕන මේ පාඩම අවසානයේ. ඒව වුණොත් අපේ වැඩේ සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා. මේකේ තියෙනවා ඊළඟට ස්වාභාවික උපද්‍රව නිදසුන් ඇසුරින් පැහැදිලි කරා. අපිට අඩු වශයෙන් ස්වාභාවික මේ ආපදාවක් ලෝකේ යම් තැනකින් නිදර්ශන සහිතව ওই දරුවන්ට මේ අහවල් ස්ථානේ අහවල් දේ උනේ මෙන්න මේ වගේ එකක්. මේ නිදර්ශනය නෙහිම කියලා පැහැදිලි කරගන්නට එහෙම ඉගෙනුම් ඵලයක් මේකේ තියෙනවා. එහෙනම් ඒක සාක්ෂාත් කරගන්න දරුවෝ සූදානම් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා මේකේ භෞතික පරිසරයට කොච්චර හානි
මේකෙන් සිද්ධ වෙනවද? නේද? ඉතා වැදගත්නේ. භෞතික පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ භෞතික පරිසරයේ විතර මානුෂ පරිසරයක් ගොඩනගලා තියෙනවා. එහෙනම් මේ භෞතික පරිසරයට වෙන බලපෑම අපි ඉස්සරලම අඳුර ගන්න ඕනේ. නේද? ඊළඟට අපි ඊළඟ ඉගෙනුම් ඵලයේ බලන්න මානුෂ පරිසරයට කොතරම් මේ උපද්‍රව එහෙම නැත්නම් ආපදාව බලපානවද කියන කාරණේ. අපිට ඉතා වැදගත් තැනකට එන්නේ ඒ ඉගෙනුම් ඵලයේ. අපි ගොඩනගලා තියෙන මානුෂ භූදර්ශනය. නේද? අපි දරුවෝනේ මානුෂ භූදර්ශනය කියලා අපි ගොඩනගලා තියෙනවා. පාරවල් හදලා තියෙනවා, ගෙවල් හදලා තියෙනවා, ගොවිබිම් තියෙනවා, නගර, ජනාවාස, කර්මාන්ත ඉදි කරලා තියෙනවා. අපිට මේ ස්වභාවික ආපදා ඒ පරිසරයට කොච්චර බලපෑම් කරනවා, කොච්චර හානි කරලා තියෙනවද කියලා තක්සේරුවක් සරල අවබෝධයක් මේ පාඩමේදී අපි ලබන්න ඕනේ. අවසාන වශයෙන් මේක කියනවා උපද්‍රව ආපදා තීරු කිරීමට මේ මානුෂ ක්‍රියාකාරකම් කොච්චර බලපානවද කියලා. මේක තමයි මේ පාඩමේ තියෙන සුවිශේෂම ඉගෙනුම් ඵලය කියලා මා ගුරුවරයෙක් වශයෙන් විශ්වාස කරන්නේ. මොකද අපි තමයි ඇතැම් ස්වභාවික ආපදාවලට අපේ මැදිහත් වීම. අපිට කිසිම වග විභාගයකින් තොරව මේ පරිසරය සම්පත් පරිහරණය කරන ආත්මාර්ථ විදිහට සම්පත් පරිහරණය කිරීම අධිපරිභෝජනයකට ගිහිල්ලා විශාල හානියක් පරිසරයට කරලා තියෙනවා. ඒක නිසා එහිම තක්සේරුවකුත් මේ පාඩමේ කෙරෙනවා. මේ වෙලාවේ තව දෙයක් මේ ඉගෙනුම් ඵල කියද්දි දරුවන්ට මම කියන්න කැමතියි. මෙන්න මේ අවසාන ඉගෙනුම් ඵලය මේ උපද්‍රව ආපදා තීරු කිරීමට මානුෂ ක්‍රියාකාරකම් බලපාන ආකාරය කියන ඒ ඉගෙනුම් ඵලය සුවිශේෂ වගේම මේ පාඩමේ තැනින් තැන ඒකට ඒ අදාළ පාඩම් වලදී අපි වෙනම ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේකට සම්බන්ධ නැති පාඩම් තියෙනවා. මම නිදර්ශනයක් වශයෙන් දරුවන්ට කියනවා නම් භූමිකම්පා. මේ භූමිකම්පාවක් සිද්ධ වීමට මානව මැදිහත්වීමක් නැහැ. ඒකට මොකද්ද මිනිස්සුන්ට ඒක නතර කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒක වැඩි කිරීමට තීරු කිරීමට මිනිස්සුන්ගේ දායකත්වයක් නැහැ. හැබැයි එයින් වෙන ආපදාව අවම කර ගැනීමට මිනිස්සුන්ට හැකියාවක් තියෙන්න ඕන. ඒක නිසා සමහරක් උපද්‍රව වලට අපේ ඍජු සම්බන්ධයක් නැහැ. ඒක නිසා මේ පාඩමේ ඇතැම් උපද්‍රවවල මෙන්න මේ මානව මැදිහත්වීම කියන එක අපි ඉවත් කරලා කරපු අවස්ථා දෙක තුනක් තියෙනවා. නමුත් අපි ඊළඟ පාඩමේ ආපදා කළමනාකරණ පාඩමේදී ඒ වගේමුත් කොහොමද අපි මේ ආපදාව අඩු කරගන්නේ කියලා සාකච්ඡා කරලා තියෙනවා අපි ඉදිරි පාඩමකදී. හොඳයි දරුවනේ, අපි යමු පළවෙනි ස්වාභාවික ආපදාව පිළිබඳ කතා කරන්න. අපි උපද්‍රවයක් යනු මේ ස්වභාවික ආපදා ටික ආරම්භයේදී අපි දැනගන්න ඕන උපද්‍රවයක් කියන්නේ මොකක්ද? මේ හැසාඩ් එකක් කියන්නේ මොකක්ද? හරිම වැදගත්. මං හිතනවා දරුවෝ මේ උපද්‍රවයක් සහ ආපදාව කියන එක මං විශ්වාස කරනවා ඇතැම් දරුවෝ අද මේක හරියට තේරුම් ගන්න විවිධ නිදර්ශන වලින් මේක ඔබ අවට ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා තේරුම් කරගන්න පුළුවන්. දැන් මේක කියලා තියෙන වගන්තිය කියවන්න. මේකේ කියනවා ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකමක් මත ප්‍රජාවට සහ ඔවුන්ගේ මානව භූ දර්ශනයට හා පරිසරයට හානි සිදුවිය හැකි සංසිද්ධියක් වේ. බලන්න මේ උපද්‍රවය කියන එක ස්වභාව ධර්මෙමුත් වෙනවා. හැබැයි මානව මැදිහත්වීමකුත් මේක නිර්මාණය කරගන්න අවස්ථා තියෙන මිනිස්සු. මම යලි කියනවා භූමිකම්පාව කියන්නේ ස්වභාවික උපද්‍රවය. මේ උපද්‍රවය කියලා කියන්නේ එක මතක තියාගන්න. ඒ උපද්‍රවයක් කියලා අපි කියන්නේ මේක මානවයාට බලපානවා නම් විතරයි. අපි නිදර්ශනයක් ගමු. ඇමර්සන් වනාන්තරයේ ගංගාව පිට අරගලනවා. කිසිම මානවයෙක් යවට නැහැ. ජනාවාසයක් නැහැ. කිසිම බලපෑමක් නැහැ. මතක තියාගන්න. ඒ ගංගා පිට අරගැලීම උපද්‍රවයක් නොවේ. ඒක සංසිද්ධියක් විතරයි. ගඟ පිට අරගැලුවා. කාටවත් මානව ප්‍රජාවේ කිසිම මානව භූදර්ශනයක් නැහැ. ඝන වනාන්තරයක් මැද ඒක ගංගාවේ එක්තරා සංසිද්ධියක්. ගංගාවේ හැසිරීමක් විතරයි. ඒක උපද්‍රවයක් නෙමෙයි. එහෙනම් මානවයාට බලපානවා නම් යම් කිසි සංසිද්ධියක්, පාරිසරික සංසිද්ධියක් ස්වභාවික හෝ අපි කරපු. අන්න ඒක උපද්‍රවයක්. ඒක ස්වභාවික උපද්‍රවයි. අපි ස්වභාවික නොවන උපද්‍රවයි කියලා දරුවනේ මේ කඩා ගන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. වේගෙන් රිය පදවන අපරීක්ෂාකාරව කෙනෙක්. මම කියන්නේ ඒකත් උපද්‍රවයක් තමයි. මොකද තව මොහොතකින් ආපදාවක් වෙන්න පුළුවන්. අපරීක්ෂාකාරීව වේගය හැබැයි ඒක ස්වාභාවික නෙමෙයි. ඒක ස්වාභාවික නෙමෙයි උපද්‍රවයක්. තව පොඩ්ඩකින් වෙන්නේ මොකද්ද? රිය අනතුරක් වෙනවා. විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එහෙම තමයි. වැරදි හැසිරීම ගණනාව ජීවිත කාලේ කරමින් ඉන්නවා. මං කියන්නේ උපද්‍රවය. මොකද අනාගතයේ ආපදාවක් වෙන්න පුළුවන්. ප්‍රජාවකට බලපානවා, තමන්ගේ ජීවිතයට බලපානවා, සිය පවුලට බලපානවා. ඒක උපද්‍රව. ඔව් ඒක ඇත්ත. හැබැයි මානවයා සකස් කරගත්ත
උපද්‍රවයක්. ඒකින්ද මේ උපද්‍රවය කියන එක මම රූප සටහනකින් ඊළඟ එකේ පෙන්නලා තව දුරටත් ඔබට හිතන් දීඩාරින ඔබ මේ පරිසරය තුළ එහෙම දැකපු උපද්‍රව ඔබ නිර්මාණය කරගත් උපද්‍රව තියනවද කියලා. දැන් මේ බලන්න. මම කියන්නේ මේ මානවයා විසින් සකස් කරගත්ත උපද්‍රවය. තමා විසින් නොදැනුවත්කම හෝ දැනුවත්ව හෝ හදාගත්ත උපද්‍රවයක් මේ තියෙන්නේ. හයි ටෙන්ෂන් ලයින් විශාල අධි විදුරු රැහැනක් යනවා. ඒකේ පහලින් නිවසක් හදාගෙන පදිංචි වෙනවා. දැන් මේ තියෙන උපද්‍රවයක් කවද වෙනකන් මේ කඩාගෙන වැටෙනකන් උපද්‍රවයක්. යම් කිසි දවසක මෙහි විදුලි වයරයක් කඩා වැටිච්ච දාට ආපදාවක් වෙනවා. විශාල හානියක් වෙනවා. එහෙනම් කවුද උපද්‍රවය හදාගෙන ස්වභාවික එකක් නෙමෙයි. ඒකනේ තමන් සකස් කරගත්ත උපද්‍රවය. අන්න ඒකයි අපි කියන්නේ මේ උපද්‍රව මිනිස්සු උපද්‍රව දැනුවත් හෝ නොදැනුවත් හෝ සකස් කරගෙන තියෙනවා. අපි දරුවෝනේ මේ උපද්‍රව සකස් කර ගැනීම නැත්නම් නිර්මාණය කර ගැනීම තමයි පිටු දකින්න ඕනි ඉස්සලා. මම තව නිදර්ශනයක් කියන කන්දක් පාමුල අපි කඳු මත ගල් ගොඩක් දැක පාමුල ගයක් හදා ගන්නවා. විවිධ ප්‍රශ්න වෙන්න පුළුවන් විවිධ හේතු මත එක ගොඩනගා ගන්න වෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ නිර්මාණය කරගත්තේ උපද්‍රවයක් කියලා. යම් කිසි දවසක අර කන්දෙන් ගලක් ගැලවිලා ඇවිල්ලා මේ ගේ යට වෙච්ච ගමන් ආපදාවක්. නේ. ඒක නිසා හැම වෙලෙම අපි මානව භූදර්ශනයක් ගොඩනගනකොට දරුවනේ අපි පළමුව හිතන්න ඕන කියලා විශ්වාස කරන්නේ මෙන්න මේ උපද්‍රවයක් මෙතන තියෙනවද කියන කාරණේ. පැරණු හරි ලස්සනට හිතුවා මේ උපද්‍රව මග ඇරලා ජනාවාස නිර්මාණය කරගත්තා. ප්‍රදේශයේ තිබ්බ හොඳම උස් භූමියක් තැනිතලා භූමියක් භාවිතා කරා. අද ගංගා මිටියාවතේ ගිහිල්ලා අපි මානව භූදර්ශන ගොඩනගලා තියෙනවා. ඉතින් ගඟ පිටාර ගලපුවම අපි කියනවා ආපදා යට වුණා. ඉතින් අපේ රටේ ඒකනේ. නීගේ කාවත් උපද්‍රව. ජලගැලීමකින් උපද්‍රව. සුළඟෙමුත් උපද්‍රව. ඇයි? මම හිතනවා එක්තරා විදියකට අපි මේ උපද්‍රවය පිළිබඳ වැටහීමකින් තොරව මානව භූදර්ශන ගොඩනගලා තියෙනවා කියලා. අපි ඒකයි මේ අපි දරුවන්ට මේ ආකල්පයක් වශයෙන් මම මේ අවස්ථාවේ දෙන්නේ. අපි උපද්‍රව වළක්වා ගැනීම සඳහා විශාල පාරිසරික අවබෝධයක්. මේක තමයි අපි කියන්නේ අර භූගෝල විද්‍යාවේ අපි කියන්නේ මේ මානව භූදර්ශනයේ භෞතික භූදර්ශනයත් එක්ක තියෙන අන්තර් සම්බන්ධතාවය මේ දරුවන්ට භූගෝල විද්‍යාවේ අපි ඒකයි හරි සතුටු වෙනවා ඔබ භූගෝල විද්‍යාව වගේ විෂයක් ජීවිතේ කාලේ ඉගෙන ගන්න යොමු වෙච්ච එක ගැන. මොකද ඔබ ඉදිරියේදී පුරවැසියෙක් වශයෙන් මේ පරිසර ගනුදෙනුවකදී ඔබට වඩාත්ම මේක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ මානව භූදර්ශනයක් ගොඩනගැමීමේදී අපි උපද්‍රව මගහැර ගන්න ඕන කියන එකයි මේ කාරණේදී මම මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගෙන ওই දරුවන්ට පැහැදිලි කරන්න සූදානම්. අපි බලමු මේ උපද්‍රවය අපි ආපදාවක් බවට පත් වෙනවා කියලා කිව්වා. සෑම උපද්‍රවයක්ම යලිත් කියනවා අපි සකස් කරගත්ත හෝ ස්වභාවික හෝ උපද්‍රවයක් මානවයාට බලපානවා නම් තමයි අපි උපද්‍රවය කියන්නේ. හොඳයි මානවයාට බලපෑවොත් මානව භූදර්ශනයට බලපෑවොත් බලපාලා අවසන් වෙනකොට අපි නමක් දැම්ම අර උපද්‍රවයට මොකද්ද? ආපදාව. ඒක තමයි මේ කියන්නේ. මොකද කියන්නේ? ප්‍රජාවට හෝ ප්‍රජාවගේ මානව භූදර්ශනය හා පරිසරයට ස්වභාවිකව මානව ක්‍රියාකාරකම් මත සිදුවන හානිය ආපදාවයි. අර ස්වභාවික හෝ ස්වභාවික නොවන හෝ උපද්‍රවයකින් අපි මානව භූදර්ශනයට එහෙම නැත්නම් භෞතික භූදර්ශනය අපිට සම්බන්ධ භෞතික භූදර්ශනයකට යම් කිසි ගැටලුවක් ඇති වෙලා ඒක ප්‍රජාවට බලපානවා නම් අපි ඒක ආපදාවක්. නිදර්ශනයක් ගත්තොත් එම අපි දර්ශනයකින් ගමු. අපි ගම් අර නැවත මතක් කරන මුහුදේ අයිනේ ගිහිල්ලා අපි නිවස ගොඩනැගිලි යම් කිසි ඉදිකිරීම් කරගන්න. හැබැයි අපිට කියලා තියෙනවා මේ මුහුද සුනාමි වලට තියෙන ඉඩකඩක් තියෙන මුහුදක්. එම තියෙද්දි අපි දැනගන්න ඕන මුහුදේ ඒවට ඉඩකඩ ඇරලා අපි මානව භූදර්ශනය ගොඩනගන්න. ඊට පස්සේ සුනාමිය ආවොත් ලොකු ආපදාවක් අපිට කරන්න එකක් නැහැ. ඇවිල්ලා යයි. ඔව් ගෙවල් දොරවල් ජනාවාස බොහොම ඈත. ඉතින් අරක සංසිද්ධියක් විතරයි උපද්‍රවයක් ඇවිල්ලා යයි. ඉතින් පස්සේ අපිට ආපදාවක් නැත්තම් නේද? ඒක අපි ඒ සුනාමිය අපිට ආපදාවක් උනේ නැහැ. මොන තරම් හොඳයි. ඒක නිසා මම මේ කියන්නේ උපද්‍රවය ආපදාවක් බවට පරිවර්තනය වෙන්නේ අපි කොච්චර ඒ උපද්‍රවය මගහැරලා අපේ මානව භූදර්ශනය ගොඩනගත්තද කියන කාරණේ මත. ඒක නිසා මේ කියන්නේ ආපදාව ප්‍රජාවගේ මානව භූදර්ශනය හා පරිසරයට ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකම් මත සිදුවිය හැකි හානිය ආපදාවක් වේ. එහෙනම් අපේ පාඩම ස්වාභාවික උපද්‍රව එහෙනම් ස්වභාවික උපද්‍රව වලින් ස්වභාවික ආපදාත් මේකේ සිදුවීම අනිවාර්යයි.
හැම උපද්‍රවයක්ම අපි ආපදාවක් බවට පෙරලගන්නෙත් අපි ආපදාවේ තරම කොච්චරද? ඒකේ තීව්‍රතාවය, ඒකේ බලපෑම තීන්දුව කරන්නෙත් අපි. අපේ මානව භූදර්ශනිතා බුද්ධිමත්ම පරිසරහිතකාමී සවිමත්ව අපි ගොඩනගලා තිබ්බනම් අපිට ආපදාව අවම කරගන්න පුළුවන්. ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. අන්න ඒක අපි ඊළඟ පාඩමේදී මේ ආපදා කළමනාකරණය පිළිබඳ මේකෙදි තවත් අපි මේවා පැහැදිලි කරගන්න දරුවන්ට අවස්ථාවක් දෙනවා. හොඳයි අපි යමු තවත් මේ ආපදාවක් සම්බන්ධයෙන් නැත්නම් උපද්‍රවයක් ගැන දැන් මේ බලන්න මේ ආපදාවක් නේ අපි මේ ගැන මේ පාඩමේ තුල කතා කරන දහසකුත් දේ ඔබට හිතන්න තියෙන රූපරාමුව මේ ජලයෙන් යට වෙච්ච ප්‍රදේශ මානව භූදර්ශනයක් මේ ශ්‍රී ලංකාවෙන් ගත්ත ෆොටෝ එකක් මේ විශාල ආපදාවක් සිද්ධ වෙලා ගමනාගමන මාර්ගයක්ම වැහිලා මේ බස් නවතු මිනිස්සුන්ට ලොකු හානියක් සිද්ධ වෙච්ච එකක් මේ ආපදාවක් මේ තියෙන්නේ මාර්ගයේ එක කොටසකට වෙච්ච විශාල හානියක්. හොඳයි. දරුවනේ අපි ස්වාභාවික ආපදා දැන් මේ පළවෙනි මම විශ්වාස කරනවා ඔය දරුවෝ අපේ පළවෙනි ඉගෙනුම් ඵලය ළඟා කරගත්තා. මොකද්ද? මේ උපද්‍රවයක් සහ ආපදාවක් කියන්නේ මොකද්ද කියලා නිදර්ශන සහිතව ওই දරුවන්ට දැන් පැහැදිලි කරන්න කාට හරි වාචිකව කියන්න ලියන්න පුළුවන් වෙන්න ඕන. උපද්‍රවයයි ආපදාව. නිදර්ශනත් සපයන්න පුළුවන් වෙයි. හොඳයි දරුවනේ අපි ඊළඟ ඉගෙනුම් ඵලයේදී මේ ස්වභාවික උපද්‍රව වර්ගීකරණය. මේ ස්වභාවික උපද්‍රව අපි බලන්න මේ වර්ග කරගන්න පුළුවන්. අපි කියවනේ ස්වභාවික උපද්‍රව 10ක් විතර මේ විශේෂ නිර්දේශයට ඇතුල් කරලා කියලා. එහෙනම් මේක වර්ගීකරණයක් කරගන්න පුළුවන්. මොන මට්ටමින් කොහොමද කියන ඉගෙනුම් ඵලයකුත් මේ තුල ළඟා කරගන්න දරුවනේ ඕනේ. අපි බලමු. මේ දීලා තියෙනවා එහෙම වර්ගීකරණයක් කරපු නිර්ණායක. ස්වභාවික උපද්‍රව වර්ගීකරණය. ස්වභාවික උපද්‍රව විවිධ නිර්ණායක අනුව වර්ග කරලා තියෙනවා. අපි එම අවස්ථා දෙකක් මේ විශේෂ නිර්දේශය තුල භාවිතා කරනවා. එකක් තමයි සිදුවන ප්‍රදේශ හා ස්වභාවය. ඒ සංසිද්ධිය මේ උපද්‍රවය සිදුවන ස්වභාවය. ඒ වගේම සිදුවුනේ කොහෙද කියන කාරණේ මත වර්ගීකරණයක් කරන්න එක ගොඩකට දාලා තියෙනවා. තව එකක් තියෙනවා උපද්‍රව සිදුවන ක්ෂේත්‍රය කොහෙද? ක්ෂේත්‍රයක්. ඉතින් එතන එක ප්‍රදේශයක් කියන එක නෙමෙයි ක්ෂේත්‍රයක්. අපි කතා කරන බලමින් ඉන්නේ ක්ෂේත්‍රයක් අණුව මේක වර්ග කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ බලන්නකො නිදර්ශන අණුව අපි මේක පැහැදිලි කරගන්න බලමු. අර අපි කිව්වා පළවෙනි එක සිදුවන ප්‍රදේශ සහ ස්වභාවය අණුව මේක වර්ග කරගන්න පුළුවන්. මොකද්ද තියෙන්නේ? බහුවිධ උපද්‍රවයක්. මල්ටි හැසාඩ් එකක්. බහුවිධයි. මොකද කියන්නේ? එක උපද්‍රවයක් වෙනකොට එයින් තවත් ආපදාවක් සිද්ධ වෙනකොට තවත් ආපදාවක්. උපද්‍රවයකින් තව උපද්‍රවයක් නිර්මාණය වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් යටින් දාලා තියෙනවා භූමිකම්පා වෙනකොට සුනාමියකුත් එනවා. භූමිකම්පාවෙමුත් හානි වෙන්න පුළුවන්. හැබැයි ඒක තව සුනාමියක් එන්නත් හේතු වෙනවා. එතකොට සුනාමියත් ආපදාවක්. සුනාමියෙන් විශාල ආපදාවක් කරනවා. භූමිකම්පාවෙමුත් ආපදාවක්. ඒකයි අපි කිව්වේ බහුවිධ උපද්‍රව. ඔබට හිතන්න පුළුවන් තවත් එකක්. මේ රූපරාමයේ තියෙනවා සුලිසුල සමග ජලගැලීම්. සුලිසුලඟකුයි එන්නේ. අපේ ලංකාවේ නැගෙනහිර පළාතට විශාල සුලිසුලන් එනවනේ නේ. අපි දන්නවා ඔය සුලිසුලන් එනකොට ජලගැලීමුත් නිර්මාණය වෙනවා. මොකද අධික වර්ෂාවක්, ඇතැම් විට මුහුදු ගොඩ ගැලීම්, ඒවා නිසා මේ ජලගැලීමකුත් නිර්මාණය වෙනවා. ඒතර ජලගැලීම් කියන්නේ තවත් ආපදාවක්. සුලිසුලන් වලින් තවත් ඒතර ආපදා වර්ග දෙකක් එකට නිර්මාණය වෙනවා. අන්න ඒ අනුව අපි මේක බෙදලා තියෙනවා බහුවිධ උපද්‍රව. එහෙනම් ඔබේ දරුවෝ ඇගීමකදී බහුවිධ නිවැරදි බහුවිධ උපද්‍රවයක් මේ පිළිතුරු අතරින් තෝරන්න. අන්නේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ තව උපද්‍රවයකට හේතු වෙච්ච එකක් විතර තියෙනවද කියලා. දැන් එහෙම උත්තර දෙකක් තමයි මේ දාලා තියෙන්නේ. අපි බලමු ඊළඟ එක. නිශ්චිත කලාපවල සිදුවන උපද්‍රවයක්. මේ උපද්‍රවයට නිශ්චිත කලාපයක් තියෙනවා. නිශ්චිත කලාපය. ඒවා හැමතැනම නැහැ. ඒගොල්ලන්ට හිමිකත්වයක් තියෙන ප්‍රදේශ තියෙනවා. අපි බලමු එහෙම. බලන්නකෝ භූමිකම්පා. දැන් භූමිකම්පා සිදුවන කලාප තියෙනවා ලෝකේ. දැන් අපි ඇත්තරම භූමිකම්පා කලාපයක නෙමෙයි ඉන්නේ. ශ්‍රී ලාංකිකයෝ. අපි ශ්‍රී ලංකාව රට අපේ භූමිය නිශ්චිත එම භූමිකම්පා කලාපයක නෙමෙයි පිහිටලා තියෙන්නේ. එයින් බලපෑම් වුණා සුනාමික වෙනම ප්‍රශ්නයක්. ඈත වුණා ඒකේ බලපෑමක්. ඒකේ වෙලා අපිට බලපෑවා. නමුත් භූමිකම්පා නෙමෙයි අපේ රටේ භූචලන තියෙන. නමුත් භූමිකම්පා කලාපයක අපි නැහැ. ජපානයේ ඉන්නේ භූමිකම්පා කලාපයක. ඉතාලියේ ඉන්නේ භූමිකම්පා කලාපයක. නේ? එහෙනම් අපි එහෙම නැහැ. ඒකින්ද නිශ්චිත කලාපය. ඒකට භූමිකම්පා කියන්නේ එහෙම විශේෂිත කලාප. යමාල් විදාහරණේ. ඒකත් හොඳ නිදර්ශන ශ්‍රී ලංකාවේ ගිනි කඳු නැහැ. ඒවනම් ඒවා ලෝකේ ගිනි කඳු තියෙන යමාල් තියෙන කලාප තියෙනවා. ඒ කලාපවල තමයි ඒක වෙන්නේ. ඒ වගේම ටොනාඩෝ. දැන් ටොනාඩෝ ඇමරිකාවේ
කැරිබියන් මුහුද ආශ්‍රිතව විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එහෙම නැති ටොනාඩෝ වගේ දෙයක් නිර්මාණය නොවන කලාප ලෝකේ උන තරම් තියෙනවා. නේ? ඉතින් එහෙනම් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. හිමකඳු ප්‍රපතනයත් එහෙමයි. හිමකඳු තියෙන්න නම් ග්ලැසියර් තියෙන ප්‍රදේශ වෙන්න ඕනේ. අනිත් ප්‍රදේශවල හිමකඳු ප්‍රපතන නැහැ. ඒ නිසා කලාප අණුව වෙන් කරන්නත් පුළුවන්. එහෙනම් මතක තියාගන්න. ඇගේම් වල බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක මේ ප්‍රශ්නවලට මේවා ඊටාම ලේසියෙන් අතුල් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම කුමන හෝ ප්‍රදේශයක සිදුවිය හැකි උපද්‍රව ඕනම ප්‍රදේශයක අපිට කියන්න බෑ. නිශ්චිත කරන්න බෑ. අහවල් ප්‍රදේශය කියලා. බලන්න එහෙම ඒවා තියෙනවා. ඔව් අකුණු සැර. දැන් අකුණු සැර වගේ එකක් ඕනම අවස්ථාවක්. වැඩි කලාප තියෙන්න පුළුවන්. ඇත්ත. දරුවෝනේ නිවර්තන කලාපයක මෝසම් අන්තර් මෝසම් කාලයක වැඩි. නමුත් මේක ලෝකේ බොහෝ රටවල් වල වාර්තා වෙනවා. ඒකින්ද අපිට කියන්න බෑ මේක නිශ්චිත මෙන්න මේකේ ඇති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ලෝකේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන් අකුණු සැර වගේ එකක්. ජල ගැලීම්. ජල ගැලීමුත් එහෙමයි. ඉතින් ගංගා පිට අර ගලන්න විතරක් ඕනේ නැහැ ජල ගැලීම්. හදපු ජලාශයක් හදාගෙන ගියොත් ඒක ජල ගැලීම් තමයි. නේ අධික වර්ෂාපතනයක් ඇවිල්ලා ඒක නිසිදිස ගම් මුහුදට ගලාගෙන නොයා හිර වෙලා උතුරලා ගියොත් එහෙම ඒ ජල ගැලීම. එහෙනම් ජල ගැලීම් වගේ එකකුත් එහෙම නිශ්චිත කලාප නැහැ ඕනම තැනක සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි මම හිතනවා ඔය දරුවන්ට මේ ස්වභාවය අනුව වර්ගීකරණය කියන එකට නිදර්ශන ප්‍රමාණවත් කියලා. ශේස්ත්‍රයක් සිදුවෙන ශේස්ත්‍රය අනුව මේක වර්ග කරලා තියෙනවා. භූවිද්‍යාත්මක උපද්‍රව අන්න බලන්න. දැන් භූවිද්‍යාත්මක කියන්නේ පොළොව හා බැඳිච්ච උපද්‍රව. මේ භූමිය පොළොව හා බැඳිච්ච උපද්‍රව. මොනවාද? භූමිකම්පා සිද්ධ වෙන්නේ පොළොවේ. සුනාමි ඒකේ අතුරු ප්‍රතිඵලයක්. සාගරයේ සිදුවෙන්නේ එකත් මහා පොළොවට සම්බන්ධ දෙයක්. ඒ වගේම නාය ගිනි කඳු ඔක්කොම භූස්කන්ධයක්. මේ අපි හිටගෙන ඉන්න පොළොව පෘථිවි තලය පෘෂ්ඨය මත සිද්ධ වෙන කාරණා නිසා ඒ ටික ගොනු කරලා අපි වෙනම භූවිද්‍යාත්මක උපද්‍රව කිව්වා. දේශගුණ විද්‍යාත්මකයි. බලන්නකෝ. දැන් උදාහරණයක් වශයෙන් සුළුසුලං. දැන් අපි කිව්වා සුළුසුලං භූ පොළොව හා බැඳිච්ච දෙයක් නෙමෙයි. මේක වායුගෝලය හා සම්බන්ධ දෙයක්. ඒක දේශගුණ විද්‍යාත්මකයි. නේ? ඒක දේශගුණී ප්‍රශ්නයක්. අධික සුළං හැමීම අපි වාසුලේ නිර්මාණය වීම ඒව දේශගුණිකයි කියන කොයි දරුවෝ ඊටමත් දේශගුණ විද්‍යාවේදී පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා. අකුණු සැර වායුගෝලය හා සම්බන්ධ එකක් දේශගුණ විද්‍යාත්මකයි. නියගය වහින්නේ බලාපොරොත්තුට වැස නැහැ. ඒක දේශගුණ විද්‍යාත්මකයි. හිමකඳු ප්‍රපතනය. එතන හිමකඳු නිර්මාණය වෙන්න ග්ලැසියර් නිර්මාණය වෙන්න අධික සීතලක් ඕන. ඒක දේශගුණ ප්‍රශ්නයක්. අධික සීතලකට හිමකඳු හැදෙනවා. ඒ වගේම උණුසුම් වුණාම කඩාගෙන වැටෙනවා. එහෙනම් ඒක දේශගුණ විද්‍යාත්මක උපද්‍රව. මම නැවත කියනවා මේවා ඇගීම් වලදී මේ දේශගුණ විද්‍යාත්මක උපද්‍රව නිවැරදිව ඇති පිළිතුරක් තෝරන්න වුණොත් මේවා ওই දරුවෝ අවබෝධයෙන් කටපාඩම් කිරීම නෙමෙයි අවබෝධයෙන් මතක තියාගන්න පුළුවන් පිළිතුරු. ජීවිද්‍යාත්මක උපද්‍රව මේක පොඩි මේක මේ වෙලාව හරි වැදගත්. මොකක්ද එකක් ලැබුගිනි. දැන් ලැබුගිනි දරුවෝ හිතා ලැබුගිනි කොහොමද ජීවිද්‍යාත්මක උනේ? මොනවද ලැබුගිනි කියන්නේ? මේ උෂ්ණලතා ගිනි ගැනීම. වනාන්තරයක් වෙන්න පුළුවන්, ලඳු කැලෑවක් වෙන්න පුළුවන්, තෘණ භූමිය අපි ඒවට කියන්නේ උෂ්ණලතා. මේවා ගිනි ගැන්නවා. එකක් ස්වභාවික විදියට වෙන්නත් පුළුවන් අකුණක් ගහලා. මේ හැම වෙන්නත් පුළුවන්. හැබැයි මිනිස්සු ගිනි තියෙන එකටත් අපි ලැබුගිනි කියලා තමයි කියන්නේ. එතකොට ඒක ජීව ප්‍රශ්නයක්. ශාක මිනිස්සු සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් අකුණක් ගහන්නේ ශාකවලට නම් ඒක ජීවයේ ශාක කියන්නේ අපි ජෛව කොටසක් කියලා නේ ගන්න. එහෙනම් ජීවිද්‍යාත්මකයි. තව බලන්නකො වසංගත රෝග. ඒක ජීවිද්‍යාත්මකයි. මේ කාලේ ඊටාම දරුවෝ මේ අපිට සම්බන්ධයි මේ COVID-19 එහෙම අපිට ලොකු උපද්‍රවයක්. අපි විශාල ආපදාවක් කරගෙන ඉන්නේ මේකේ. නේ? එතකොට ස්වභාවිකව නිර්මාණය වුණු උපද්‍රවයක්. එතකොට ඒක ජීවිද්‍යාත්මක උපද්‍රවයක්. නේ? එතකොට ඒක දැන් ඒ වගේ දෙයක් අපි මැඩගන්න තමයි ඔය දරුවෝ දැන් ගෙදර තියලා තියෙන්නේ. මේ ව්‍යායාමෙත් ඔය ප්‍රශ්නේ. ඒකින්ද ඒක ඇයිදන් ඒ උපද්‍රවයෙන් අපි ගැලවෙන්න යන්නේ. ඒක ආපදාවක් අවම ආපදාවක් කරගන්න. අපි ශ්‍රී ලංකාවේ අපි නේද හරි වාසනාවන්තයි ඇති. අපේ දරුවෝ දන්න අපි ගොඩක් මේක යක් මට්ටමකින් මේ වෙනකොට ජය අරන් තියෙනවා. ඒක නිසා මේ උපද්‍රව ආපදාවක් නොකරගෙන විශාල ආපදාවක් නොකරගෙන ගැලවෙන්න තමයි මේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා අපි මේ උපද්‍රවේ පරාද කරන්න ලෑස්ති. හොඳයි. අපි ඔය දරුවන්ට පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. අපි උපද්‍රවය සහ ආපදාව පැහැදිලි කරා නිදර්ශන කිව්වා ඒවා වර්ගීකරණයකුත් අපි කරා. එහෙනම් මේ උපද්‍රවය ආපදාව ඒ වර්ගීකරණයේ හරින් අපි යනවා ඊළඟට පළවෙනි බලපාන මේකේ සාකච්ඡා කරන්න යන උපද්‍රවයක් පිළිබඳ.
මේ උපද්‍රවය මම තෝරාගත්තේ මේකේ පෙළ ගස්සලා තියෙන්නේ අපේ විෂය නිර්දේශයේ තුල තියෙන ඒ පෙළ ගැස්සීමම නෙමෙයි මම මේ පාඩම සකස් කරනකොට කල්පනා කරා ශ්‍රී ලංකාවට බලපාන උපද්‍රව ටික අපි මුල්ට දාලා අපිට ඍජු සම්බන්ධයක් බලපෑමක් නැති ඒවා අවසානයේ දාන. එහෙනම් අපි විශ්වාස කරන මේ නායම් කියන එක අපි පළමුවෙන්ම කතා කරන්න ගත්තා. මොකද අපිට විශාල සම්බන්ධයක් මේ රටේ තියෙන උපද්‍රවයක් වශයෙන්. අපි බලමු මේ නායම් අපි කතා කරන්නේ නායම් උපද්‍රවය. මේක කොහොමද අපි ආපදාවක් කරගෙන තියෙන්නේ? මේකෙන් කොහොමද අපි මූණ දෙන්නේ? මේකෙන් කොච්චර හානියක් සිද්ධ වෙලා තියෙනවද කියලා අපි බලන්නයි මේ සූදානම්. ඔව් දරුවනේ අපි බලමු මේ පළවෙනි ස්වාභාවික ආපදා වශයෙන් අපි මේක සකස් කරලා තියෙන නායම් පිළිබඳ වීඩියෝ දර්ශනයක්. උදරුවන ඔබ ඒ නැරඹුවේ නායම් පිළිබඳ දර්ශනයක්. හොඳ ස්වාභාවික මානව භූ දර්ශනයක් සකස් කරගෙන හොඳ තිබුණු පරිසරයකට වෙච්ච විශාල හානිය ඔබ දුටුවා. ඉතින් ඇත්තරම ඒක අපි ගොඩනගපු මානව භූ දර්ශනයක්. අර මාර්ගයක් විනාශ වෙලා ගියා. නිවාස විනාශ වුණා. ලොකු ආපදාවක් අපි මේ නායම් තුල අපි දැක්කා. අපි යමු මේ නායමක් කියන්නේ ඔබ ඒ දැකපු ඒ රූපරාමුවේ අපි විග්‍රහ අර්ථ දක්ව ගන්න ඕනේ නායමක් කියන්නේ මොකක්ද කියන කාරණේ. අපි මේකේ පැහැදිලි කරලා තියෙනවා දරුවනේ කඳු බෑව් ඔස්සේ පස් පාෂාණ හා වෙනත් ද්‍රව්‍ය ගුරුත්වය මත පහළට ගලා බැසීම නායමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. මේ නායම් පිළිබඳ විවිධ අර්ථ දැක්වීම් තියෙනවා. ඒ විවිධ අර්ථ දැක්වීම් තුල තිබිය යුතු අදාළ කොටස් එකතු කරලා සකස් කරගත්තා. එකක් තමයි අපි ඇත්තරම නායනවා කියන එක දකින්නේ කඳුකර ප්‍රදේශවලදී. ඒ කඳුකර ප්‍රදේශව නම් ඒ කඳුකර ප්‍රදේශයක් කියන අර්ථය මේ තුල තියෙනවා. දැන් මේකේ කියනවා කඳු බෑවුම් ඔස්සේ. අපි මම පාවිච්චි කරේ ඒක කඳු බෑවුම් වල මේක සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට තමයි නායෑමකදී එක්තරා ඒ තියෙන පස්සෝ පාෂාණ උක්ෂලතා කොටස් මොකක් මතද පහළට ගලාගෙන ඉන්නේ ගුරුත්වය මත. ඒ ගුරුත්වය මත තමයි පහළට රූරාගෙන හෝ කඩාගෙන හෝ තල්ලු කරලා හරි පහළට එන්නේ. එතකොට ඒ කාරණෙත් මේ අර්ථ දැක්වීම තුල තිබිය යුතුයි. ඒ නිසා තමයි අපි කිව්වේ පාෂාණ හා වෙනත් ද්‍රව්‍ය. මේ වෙනත් ද්‍රව්‍ය කියන එකේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. නේ උක්ෂලතා තියෙන්න පුළුවන් වෙනත් khනිජ වර්ග හදාපි මානව භූදර්ශනයක සකස් කරගත්ත කොටස් ගෙවල් දොර ඕන එකක්. හැබැයි ගුරුත්වය මත පහළට ගලා බැස්ම ගලා බහිනව විතරක් නෙමෙයි කඩා වැටෙන්න පුළුවන් ගලාගෙන එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒක තමයි නායමක් කියලා අර්ථ දක්වයි. ඒක සරල අර්ථ දැක්වීමක් තමයි හදාගන්න මේකත් පාවිච්චි කරන්න. එතකොට නායමක් අර්ථ දක්වන්න ඕන කියන එක අපි මේ වෙලාවේ දරුවන්ට මතක් කරනවා. ඒ වගේම දරුවනේ මේ නායමකට හේතු වන සාධක මේ නායමක් කියන එකට එකතු කරකපු සාධක ඊටාම සම්පින්නණය කරලා මේ එකතු කරලා තියෙනවා. දැන් මේ නායමකට හේතු වන සාධක වල වර්ගීකරණයක් කරලා තියෙනවා භෞතික සාධක සහ මානව සාධක කියලා දෙකක්. මෙතන දාලා තියෙනවා භෞතික සාධක ටික මේ පෙළගස්වල තියෙනවා. මේ වෙලාවේ දරුවන්ට යමක් මට තව මතක් කරන්න මේ වෙලාවේ හිතෙනවා. මොකද මේ දැන් පළවෙනි අපි කතා කරන ආපදාව. මේ ආපදාව මතක තියාගන්න දරුවෝ මේ ආපදාව මෙතනින් එහාට අපි මේ සියලු ආපදා විස්තර කරන්නේ අපි ජාතික අධ්‍යාපන ආයතනයෙන් ගුරු මාර්ග උපදේශ සංග්‍රහයේ ඉගෙනුම් ඵල ගොඩනගලා තියෙනවා. ඒ ඉගෙනුම් ඵල අනුව තමයි පාඩම අපි සකස් කරලා තියෙන්නේ. මම දරුවන්ට යෝජනා කරනවා. දැන් මේ එක එක ආපදා මේ උපද්‍රව පිළිබඳ වැඩිදුර ඔබ අධ්‍යයනය කිරීමට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ විභාගයකදී මේ අපේ ඇගීම් වලදී ඔබ ඉදිරිපත් වෙන උසස් පෙළ විභාගයේදී ඉගෙනුම් ඵල වලට මේක සීමා වෙනවා. ඒතර ඉගෙනුම් ඵල වලට සීමා වෙන ඉඳලා ඉගෙනුම් ඵල වලට සකස් කරගත්ත පාඩම් ටික තමයි මෙතනින් එහාට යන්නේ. නමුත් මම කියන්නේ ඔබට වෙනත් අවස්ථාවක මේ පිළිබඳ වැඩිදුර කියවීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ මේ සියලුම උපද්‍රව මේ මම අද ඉදිරිපත් කරන 10 සඳහාම පොත් 10ක් නිකුත් කරලා තියෙනවා.
මට වෙලා මතක් කරන්න මොකද ඉතාම හොඳ පොත් 10ක් සකස් කරලා සෑම පාසලකටම ලබා දීලා තියෙනවා. මම කියන්නේ නෑ මේ වෙලාවේ ඒවා දින කළ යුතුයි කියලා. විභාගය සඳහා මේ පාඩම හොඳටම ප්‍රමාණවත්. නමුත් ඔබට වැඩිදුර මේ ලංකාවට බලපාන මේ සියලුම උපද්‍රව ඒ වගේම අපිට බලපාවේ නැතත් ඒ උපද්‍රව පිළිබඳ පොත් 10ක් සකස් කරලා තියෙනවා. සොයා බලලා අතිරේක කියවීමක් වශයෙන් වැඩිදුර ඉගෙන ගැනීමක් වශයෙන් ඒවා පරිහරණය කරන්න. මොකද මේ නායම් පිළිබඳ ඒ පොතක් සකස් කරලා ඉතාම විධිමත් හැම උපද්‍රවයකටම සකස් කරපු පොත් ජාතික අධ්‍යාපන ආයතනයයි ගුණ අපේ ආපදා කළමන කරන ආයතනයයි සම්බන්ධීකරණය කරලා පළ කරලා තියෙනවා. හොඳයි බලමු නායෑමකට හේතු වන සාධක. භෞතික හේතු. අධික වර්ෂාපතන තීව්‍රතාවය. ඔව්. අපි මේ හැම නායෑමකටම මේක හේතු වෙනවා කියලා මම කියන්නේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි දැක්කා මේ නායෑම ආපදාව ශ්‍රී ලංකාවේ වුණත් මේක තීව්‍ර වෙන්නේ අධික වර්ෂාපතන ලබන කාලෙක. කෙටි කාලයකදී ඉතා ඉහළ වර්ෂාපතනයක් ළඟා කරොත් ඒ ප්‍රදේශයට හැද වැටුණොත් කෙටි වෙලාවකදී විශාල ජල කොටසක් පොළොවේ පතිත වෙලා ඒවා උරාගෙන ගලා යන්න පටන් ගන්නකොට මේ නායෑමකට තියෙන ඉඩ කඩ වැඩි. ඒක නිසා එක්තරා භෞතික කාරණයක් තමයි අධික වර්ෂාපතන තීව්‍රතාවය. කෙටි කාලයකදී විශාල වර්ෂාපතනයක් ලැබීම කියන කාරණය. කඳු බෑවුම් වල ආනතිය. ඔව්. තැනිතලාවට අපි වෙරළබඩ ප්‍රදේශවලට කොච්චර වැස්සත් නායක් යන විදිහක් නැහැ. එහෙනම් කඳු බෑවුම් ප්‍රදේශවල මේ බෑවුම් කෝණය ඒ ආනතිය කුපමණද කියන එක බලපෑමක් තියෙනවා. උතාම දල බෑවුම් නම් නායන තියෙන ඉඩකඩ වැඩි. මේ බෑවුම එන්න අඩුයි නම් ඉඩකඩ අඩුයි. අපිට තව ඉදිරියේදී පෙනේ ලංකාවේ නායෑමකට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක කතා කරනකොට ව්‍යාප්තිය බලනකොට අපි මධ්‍යම කඳුකරය නියෝජනය කරන ඒ වගේම ශ්‍රී ලංකාවේ අඩතැන නියෝජනය කරන දිස්ත්‍රික්ක කීපයක්ම මේ සඳහා යෝජනා වෙනවා මේ නායෑම් බහුල ප්‍රදේශ කියලා. ඒකෙන් තේරෙනවා මේ කඳු බෑවුම් වල ආනතිය බලපානවා නායෑම් උපද්‍රවයට. ඒකේ උපද්‍රවයේ තරම, ආපදාවේ තරම කොච්චරද කියලා තීන්දුවෙන්ට බෑවුම් කෝණය බලපෑමක් වෙනවා. මොකද ගුරුත්වය මත ඒක සිද්ධ වෙනවා නම් බෑවුම බලපානවා. ඊළඟට තමයි පාෂාණ ව්‍යුහයන්ගේ දි รา පත් වීම. අපිට බලකන්න බෑ. හැබැයි ඒක ස්වභාවධර්මී ප්‍රශ්නයක්. නමුත් ඒක ස්වභාවයෙන් හෝ මේ පොළොවේ තියෙන පාෂාණ කොච්චර දුරට දි รา පත් වෙලාද? ඒවා නැවුම් නම් අපිට මේ නායෑම ආපදාව අඩු කරගන්න උපද්‍රව අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒවා දි รา පත් වෙලා නම් ඒවා ඉක්මනින් කැඩලා බිඳලා යනවා නම් ඒවා ඉවත් වෙන්න ඉඩ කඩ වැඩි නම් නායෑම උපද්‍රව වැඩි. ඉතින් අපි ඇත්තරම අපේ ශ්‍රී ලංකාව වගේ භූමියක අපි භූ විද්‍යාත්මකව පිළිගෙන තියෙනවා, අපි ඉගෙනගෙන තියෙනවා. අපේ ලංකාවේ පාෂාණ ගොඩක් දි รา පත් වීමට පටන්ගෙන තියෙනවා. දි รา පත් වෙන කාලවකවානුවක අපේ භූමි භාග බොහෝ භූමි භාග දි รา පත් වෙන කාලවකවානුවක ඉන්නේ. ඒ නිසා අපිට නායෑම් තීව්‍ර වෙන්න ඒ කාරණේත් බලපානවා. ඊළඟට තමයි දුර්වල ජලවාහනය. දරුවනේ මේ ජලවාහනය කියලා කියන්නේ තේරුම් ගන්න මම හිතනවා ඔබ තාමට මේ ජලවාහනය කියන එක වැරදි අදහසකුත් තමන් සමහරක් අපි ඉගැන්වීම දැකගෙන දරුවන්ගේ වැරදි අදහසකුත් තියෙනවා. ඒකයි මම කියන්නේ මේ වෙලාවේ ජලවාහනය කියන්නේ පාංශු අංශු අතර ජලය වාහනය වීම, ගමන් කිරීම. ඒ ගමන් කරනවා නම් පහසුවෙන් ඊටාම හොඳ ජලවාහනයක්. අපි අර පස්සේ ඉගෙන ගන්නකොට කියන්නේ පාංශු වල හොඳ ඊටාම හොඳ ජලවාහනයක්. පාංශු අංශු අතර ජලය ගමන් කරනවා හොඳයි නම් හොඳ ජලවාහනයක්. සමහර කියනවනේ දුර්වල ජලවාහනයක් ගමන් කරන්නේ නැහැ. රැඳෙන ප්‍රමාණය වැඩි. නේ? එහෙමනම් අපි දන්නවා ඔය මැටි අංශු එහෙම වැඩි නම් රැඳෙන ප්‍රමාණය ජලවාහනේ හොඳ නැහැ. රැඳෙන ප්‍රමාණය වැඩි. වැලි වැඩි නම් හොඳ ජලවාහනයක් තියෙනවා. අංශු 4 ගමන් කරනවා. රඳවා ගැනීමකුත් තියෙනවා. ඉතින් ජලවාහනය කියන කාරණය කියනවා දුර්වල ජලවාහනය. ගමන් කරන්නේ නැහැ. ජලය ගමන් කිරීම අඩුයි. එහෙනම් මොකද රඳව ගන්න උත්සාහ ගන්නවා. මේක රඳව ගන්නවා. පාංශු අංශු අතර රඳවා ගැනීමක් තියෙනවා. ඒකේ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒක නායෑමකට තුඩු දෙන කාරණයක්. එහෙනම් ජලවාහනය දුර්වලයි නම් දුර්වල ජලවාහනයක් නම් නායයන්ට තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ඒක අපිට විසඳන්න පුළුවන් කාරණේකුත් නෙමෙයි, වෙනත් භෞතික ක්‍රම තියෙනවා. ඒ සඳහා ගොවි බිම් වල එහෙම අපි අර කළමනාකරණය කරනකොට ඒව පැහැදිලි කරනවා. ඊට වැදගත් එකක්. වෘක්ෂලතා වැස්ම අඩුවීම. අන්න අපි මැදිහත් වෙච්ච තැන. ඊටාම හොඳ වෘක්ෂලතා වැස්මක් බෑවුම් ඉඩම්වල පවතිනවා නම් මේ නායයන්ට තියෙන ඉඩකඩ ඊටාම අවමයි. නැති තරම්. ඒ නිසායි කියන්නේ අපි ශ්‍රී ලංකාව වගේ කඳුකර ප්‍රදේශවල ඊටා බෑවුම් ප්‍රදේශවල මේ වෘක්ෂලතා වර්ණය
ඉතාම හොඳින් පවත්වාගෙන යන්න. ඒවා විනාශ කිරීම අඩු කරන්න. ඒවා ඉවත් කිරීම අඩු කරන්න. එවැනි භූ විභාගවල ගොවිතැන් කරන්න එපා. ඒවා අත්තරින්. මේ උක්ෂලතා වැස්මකට හැකියාවක් තියෙනවා නායන ප්‍රමාණය අඩු කරන්න. ඇයි ඒවා ඉතාම උක්ෂලතා වැස්මකින් පොළොව වහගෙන කාදනය අඩු කරලා පාංශු ජලය අවශෝෂණය අඩු කරගෙන මුල් වලින් පොළොව බන්ධනය කරගෙන අර ගුරුත්වය මත තල්ලු කරන්න තියෙන ඉඩකඩ අවම කරලා තියෙන ශාක. ඉතින් ලොකු මෙහෙයක් කරනවා. ඒ නිසා අපි කියන්නේ මේ උක්ෂලතා වැස්ම අඩුවීම එක්තරා විදිහක කාරණයක්. ඒක ඉතින් භෞතික හේතුවක් වශයෙන් අපි දාලා තියෙනවා. මොකද මෙතන මානව හේතුව තමයි උක්ෂලතා ඉවත් කිරීම. මෙතන එහෙම නෙමෙයි ස්වභාව ධර්මයෙන් උක්ෂලතා නිර්මාණය වුණේ. ස්වභාව ධර්මයකින්ද උක්ෂලතා හොඳ වැස්මක් තියෙනවා නම් නායනක අඩු කරනවා. ඒක ඉවත් කිරීම මානව කටයුත්තක්. ඒක හරි. අපි ඒක තෙන්ඩ දාලා තියෙනවා. මෙතන කියන්නේ එමනේ ස්වභාව ධර්මයේ හොඳ උක්ෂලතා පද්ධතියක් තියෙනවා නම් මේ බෑවුම් ඉඩම් වල නායම් ආපදාව අවමයි කියන කාරණේ. මානුෂ ක්‍රියාකාරකම්. නායමකට හේතු වන මානුෂ ක්‍රියාකාරකම්. අර ඉගිනුම් ඵලයක් අපි කිව්වා. මිනිස්සු කොච්චර මේ ස්වභාවික ආපදාවලට මැදිහත් වෙලා තියෙනවද? අපිම අපේ කටයුතුම අපි ආපදාවක් කරගෙන තියෙනවා. අපේ තියෙන හොඳ එතන තියෙන ඒ ඉගෙනුම් ඵලය තමයි මේ පාඩමේ මම කිව්ව එක්තරා සාර්ථක තැනක්. අපි ඉගෙන ගන්න ඕන කියන කාරණේ. මේ දරුවෝ හොඳ ආකල්ප හදා ගන්න ඕන. මේ බලන්න. අවිධිමත් ලෙස බෑවුම් ඉඩම් පරිහරණය කිරීම. අවිධිමත් ලෙස. ඒ කියන්නේ බෑවුම් ඉඩම් පරිහරණය කරන්නත් වෙන අවස්ථා තියෙනවා. ජනගහණය වැඩි වෙනකොට භූමි භාග අපිට හරි හිඟයි. අපි මොනවා හෝ අපි ගොවිබිම් කරන්න ඕනේ, ජනාවාස කරන්න ඕනේ. ඒක එක්තරා විදිහක මේවා භාවිතා කරන්න වෙයි. යම් ප්‍රබෑ. හැබැයි ඒවා භාවිතා කරන ක්‍රමවේද, ක්‍රම ශිල්ප තියෙනවා. ඒවා භාවිතා කරලා මේ බෑවුම් ඉඩම් මානුෂ භූදර්ශනයට භාවිතා කරනවා නම් ඒකේ මේ ගැටලුව අවම කරගන්න පුළුවන්. හැබැයි අපි අවිධිමත් ලෙස බෑවුම් ඉඩම් පරිහරණය. මම රූපරාමුකුත් දාලා තිනවා. කොහොමද අපි මේ අවිධිමත් විදියට ගොවි පොළවල් නිර්මාණය කරගෙන තිනවා. නේද? ඒක නිසා මේකේ කියන මේ අවිධිමත් ලෙස බෑවුම් ඉඩම් පරිහරණය කිරීම මේකේ ගැටලුවක් කියලා. එහෙම කොළ යුතුයි. කඳුකර ප්‍රදේශවල වනාන්තර ඉවත් කිරීම. අපි මානුෂ කටයුත්තක් කියලා ගත්තේ ඇයි? කඳුකර ප්‍රදේශවල මේවා ඉවත් කරේ ස්වභාව ධර්මයෙන් ඇති වුණා. ඒක භෞතික සාධකයක්. හැබැයි ඉවත් කිරීම මානුෂ සාධකයක්. අපි මේවා වේගයෙන් ඉවත් කරලා තියෙනවා. නේද? අපි 1900 ශ්‍රී ලංකාව වගේ රටක 1900 සංඛ්‍යාලයකන පෙන්නනවා. ලංකාවේ භූමියෙන් 70%ක් වනාන්තර තිබ්බා කියලා. හැබැයි මේ වෙනකොට අපි 22%ක් 20ක් වගේ ප්‍රමාණයකට අඩු කරගෙන තියෙනවා. විවිධ හේතු මත. මොකද අපේ මානුෂ භූදර්ශනයක් ගොඩනගන්න මේ වනාන්තර ඉවත් කරගෙන තියෙනවා. හැබැයි ඒකේ අතුරු ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. නායෑම්, ජල ගැලීම්, නේ අපි විශාල ජලය පිටා ගංගා පිටාර ගැනීම මේවට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ මධ්‍යම කඳුකරේ තියෙන උක්ෂලතා ඉවත් කිරීම. කිසි වග විභාගයකින් තොරව මේවා ඉවත් කරලා වගා භූමි, ජනාවාස, මානුෂ භූදර්ශනයක් සැලසුම් සහගතව නෙමෙයි අවිධිමත් විදිහට ගොඩනැගීම මේ කාරණේ තීව්‍ර කරලා තියෙනවා. කඳුකර ප්‍රදේශවල පතල් කැණීම. අපි දරුවන්ට මේක තේරෙන විදිහකට කියනවා නම් අපි කඳුකර සමහරක් කඳුකර පාෂාණ කඩනවා. කඳුවල. ඉතා බෑවුම් ප්‍රදේශවල. මේ පහුගිය දවසක ඔබ රූපවාහිනී දකින්නට ඇති අර ගල්වලක් එක්තරා ගල්වලක් පවත්වාගෙන යෑමෙන් විශාල නායක් ගියා. ඒ කියන්නේ ගල් කැඩීම දිගින් දිගට ගල් කැඩීම නිසා ඒ ප්‍රදේශයේ පාෂාණ දුරුන් කාලා ඒවට බලපෑම් වෙලා නායෑමකට ඒක තුඩු දුන්නා කියන කාරණේ. ඒ කියන්නේ එවැනි බෑවුම් ඉඩම් වල ඒ පතල් කැණීම් කියන්නේ මේ ගල් කඩනවා, හුණු ගල් කඩනවා, නේ ඒවා පාෂාණ khනිජ වශයෙන් ඉවත් කර ගැනීම. එවැනි ක්‍රියාමාර්ග, මැටි කැණීම් ඒව නතර කරන්න ඕන කොහෙද? ඔය කියන බෑවුම් ඉඩම් වල, කඳුකර ප්‍රදේශවල. හුඟක් ආනතිය වැඩි ඉඩම් වල ඒක නොකළ යුතුයි. ඒව සඳහා වෙනත් භූමි භාග පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඒක නිසා කඳුකර ප්‍රදේශවල පතල් කැණීම් හේතු වුණා මේ නායෑම් ලංකාවේ තීව්‍ර කරන්න. කඳු බෑවුම් වල සිදු කරන අවිධිමත් ඉදිකිරීම. ඔව් මෙහෙනම් කියන්නේ මේ විධිමත් විදිහට ඉදි කරන්න පුළුවන්ද කියලා. ඔව් මම නැවත කිව්ව දරුවන්ට ඒකයි. මේ බෑවුම් ඉඩම් එක්තරා අධික බෑවුම් නම් අපි අත්හරින්න ඕන. සමහරක් වෙලාවට බෑවුම් කෝණය ඒ ප්‍රදේශවල තීන්දුව කරලා තියෙනවා. අර ඉඩම් මේ අපි නිවාසක් හදනකොට අපි කිව්වා මේ බෑවුම ගැන සලකා බලන්න. මද බෑවුම් ඉඩම්, තනිතලා ඉඩම් වඩා හොඳයි ජනාවාස සඳහා. අපි හිතමුකෝ යම් කිසි විදියකින් එවැනි කටයුත්තක් කරන්න වුණා බෑවුම් ඉඩම් වල ඉදිකිරීමක් කරන්න සිද්ධ වුණා කියලා. එහෙමනම් අපි අඩු වශයෙන් විධිමත් විදියට සැලසුම් සහගතව ඊටාම විද්‍යාත්මක
උපදෙස් අරගෙන මේ ඉදිකිරීම කරන්න පුළුවන්. හැබැයි කරන්න වෙයි. නේද? ජනගහනය වැඩි වෙනකොට ඒ භූමි භාග භාවිතා කරන්න හැබැයි කරන්න වෙයි. නමුත් කල යුත්තේ විධිමත් විදියට, අවිධිමත් විධිමත් විදියට ඒවා භාවිතා කරන්න වෙයි. වගා කරන්න වෙයි. කරන්න. ඊටාම සලසුන් සහගත ඒවට ගැළපෙන විදියකට. අපි කල්පනා කරන්නේදී කතා කරමු. ඒ වගේ ගොඩනැගිලි හදන්න වෙයි. පාරවල් හදන්න වෙයි. හැබැයි විධිමත් විද්‍යාත්මක උපාය මාර්ග පාවිච්චි කරලා ඒවා කරන්න පුළුවන් කියන එකයි කියන්නේ. කඳුකර ප්‍රදේශවල ස්වාභාවික ජල මාර්ග අවහිර කිරීම ඉතාම භයානක තත්ත්වයක් නේද? ස්වභාවික ජල මාර්ග ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරගත්ත ගංගා, අතුගංගා, දියඇලි නිදහසේ මේකේ ගලාගෙන යනවා. මේවා අපි අවහිර කරලා ජලාස යම් දේවල් හදනවා නම් ඉතාම විද්‍යාත්මක සැලසුම් සහගතව මේක නිර්මාණය කරගන්න ඕනේ. ඒක බලපෑමක් තියනවද බලන්න. අපි මේ ජල මාර්ගයේ ස්වභාවික ජල මාර්ගය අවහිර කරොත්, මේකේ මාර්ගය වෙනස් කරොත් බලන්න ඕනේ මේකෙන් පාරිසරික ප්‍රශ්න ඇති වෙනවා. මේකේ නායෑමකට තුරු දෙන්න පුළුවන්. මානව භූ දර්ශනයට බලපායිද? එවැනි තක්සේරුවකින් පස්සේ තමයි මේ ස්වභාවික ජල මාර්ග වලට යම්කිසි වෙනස්කම් කිරීමක් හෝ යම්කිසි වෙනත් උපාය මාර්ගික වශයෙන් වෙනත් දේවලට පරිවර්තනය කරගන්නව නම් කරන්න වෙන්නේ. මොකද මේ සියලුම ක්‍රියාමාර්ග නායමකට හේතු වෙන සාධක වෙන හින්දා. ඒක නිසා මෙතන ඊටාම වැදගත් අපි අර ඉගෙනුම් ඵලයක් කිව්වේ මානුෂ ක්‍රියාකාරකම් කොච්චර දුරට මේක බලපානවද කියන කාරණය. අපි බලමු ඊළඟට ගිහිල්ලා මේ තීව්‍ර අර දරුවනි මම පෙන්නන්නේ මේ බලන්න මේ කඳුකර ප්‍රදේශයක මේක ශ්‍රී ලංකාව ගත ඡායාරූපයක්. මේ අවිධිමත් හේන් වගාව. මේ ඉතාම බෑවුම් සහිත ප්‍රදේශයක හේන් වගාව. ඔබට පේනව ඇති මෙන්න මේ ප්‍රදේශයේ දැනටම නායෑමක ලක්ෂණ මතුවෙලා. දැනටම මතුවෙලා තියෙන්නේ මේ ටිකේ. ඒ කියන්නේ මේකේ කුට්ටි කාණු හරස් කාණු දාලා නැහැ, ජීව වැටි යොදලා නැහැ. මේකට විධිමත් ගල් වැටි දාලා ඒ වගේ දෙයකින් මේක වගා කළ හැකියි. ඒක ඇත්ත. එහෙම කරන්න වෙයි. අපිට සියලු භූමි භාග අත්හැරලා ජීවත් වෙන්න බෑ පිළිගන්නවා. නමුත් එවැනි උපක්‍රමයකින් මේක අවම කරගන්න, ආපදාවම කරගන්න තිබුණා. නමුත් නෑ. එහෙම අවිධිමත් කෘෂිකාර්මික භූමියක්. ඒ හොඳයි. නායම් නිසා භෞතික පරිසරයට සිදුවන බලපෑම්. හොඳයි. අපි ඔය කතා කරපු එක මොන තරම් අපි භෞතික පරිසරයට බලපානවා. පාංශු හානයක හායනයකට ලක් වෙනවා. මොකද මේ හායනය කියන්නේ? පාංශු ඛාදනය විතරක් නෙමෙයි. හායනයකින් ඊට වඩා අර්ථයක් තියෙන එක. විනාශ වීම පැහැදිලිවම කියනවා. ඛාදනයත් ඇතුළත් පාංශු විනාශ වීමක් තියෙනවා හායනයේදී. මේ නායම් නිසා. නායාමක් ගියන් පස්සේ ඉතුරු වෙන්නේ ගල් තලාවක් විතරයි. ඒකේ මත තිබුණු දි รา ගිය හොඳ පාංශු කොටස් නායමකට ලක් වෙලා. ඉතින් අපිට අන්තිමේ ඉතුරු වෙන්නේ ගල් තලාවක් කඳුවල. මොනවද කරන්නේ? මොකද්ද කරන්න මානව භූදර්ශනේ? නේද? ඒක නිසා විශාල පාංශු හායනකට ලක්වීම ගැටලුවක්. භූරූපණ රටාව වෙනස් වෙනවා. තිබුණු ස්වභාවික භූරූපණ රටාව වෙනස් වෙනවා. මේ වෙනස් වීම එක්තරා විදියක අපේ මානව ගොඩනගලා තියෙන මානව භූදර්ශනයට ගැටලුවක් වෙන්න පුළුවන්. මාර්ග හදලා තියෙනවා අපි. මාර්ගයේ කොටසක් කඩාගෙන ගියා. අපි මානව මාර්ගය හැදුවේ භූරූපණේ අනුව. ඒ භූරූපණේ අනුව වංගු දාලා නිර්රු නිම්න පාවිච්චි කරලා පාලම් දාලා හැදුවම භූරූපණේ වෙනස් වුණොත් අපේ මානව භූදර්ශනයටත් ලොකු බලපෑමක් වෙනවා. ජලමාර්ග අවහිරීම ඒවට සිදුවන බලපෑම. නේ? ජලමාර්ග අවහිර වීම ඒවට සිදුවන බලපෑම. ඇත්ත මේ නායක් ගියන් පස්සේ සමහරක් ගංගා ගැලීම ගමන් මාර්ග වෙනස් වෙනවා. ඒ වගේම ඒවට විශාල අපද්‍රව්‍ය එකතු වෙලා පිරිසිදු ජලය එක්තරා මට්ටමක මානව පරිභෝජනයකට නොගැලපෙන ජලය බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක නායාමකින් පස්සේ ඇති වෙන දෙයක්. ඒවා යම් කිසි මට්ටමේ ගැටලු. ජෛව විවිධත්වයට හානි සිදුවීම. වනාන්තර කොටස් අපි දැක්කර පුල් රාමුවේ දරුවෝ ලස්සන ඉතාම මනරම් දර්ශනයක් වශයෙන් තිබු වනාන්තරයක් තමයි අර ගමන් කරන්නේ පහළට. අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ ජෛව ඒකේ වනාන්තරය, ඒකේ වනසත්තු, ඒකේ විවිධ ශාක වර්ග විනාශ වෙලා යනවා. ඒක සෞන්දර්යය අපි කිව්වර මනා සෞන්දර්ය ලස්සන පරිසරයක්, ස්වභාව පරිසරයක්. ඒකත් විනාශ වෙනවා. ඉතින් ලොකු හානියක් භෞතික පරිසරයට වෙනවා. ඒ කාරණා දෙකම කැටි කරලායි මම කිව්වේ ස්වභාවික කුසලතා විනාශ වුණා. ආවේනික සතුන් සහ ශාකත් ඒ මගින්ම විනාශ වීමක් එතන සිද්ධ වෙනවා. නායම් නිසා මානුෂ පරිසරයට සිදුවන බලපෑම්. නිවාස හා දේපල විනාශ වෙනවා. මම නැවත නැවතර ඒක දරුවන්ට පැහැදිලි කරන්න අපි කතා කරා. මේ නිවාස හා දේපල විනාශ වීම, කෘෂිකාර්මික බිම් විනාශ වෙනවා. නායෑමකදී. යටිතල පහසුකම් විනාශ වීම. යටිතල පහසුකම් කියන්නේ ඔය දරුවෝ දන්නවා මාර්ග හදලා තියෙනවා, විදුලිය සම්පාදනය කරගෙන තියෙනවා, ජල මාර්ග සකස් කරගෙන තියෙනවා, සංනිවේදන මාර්ග සකස් කරගෙන තියෙනවා. මේවට ලොකු හානියක් මේ නායම් වලදී සිදුවෙන බව දරුවෝ දැකලා ඇති. ඒ වගේම සම්පාදිත ජලයට
අපි ඇලමාර්ග හදලා වැව් හදලා ජලමාර්ග ස්වභාවික නෙමේ සම්පාදිත ජලය අපි හදාගත්ත ජල සම්පාදනයේට මේක මේ නායයන් ගැටලුවක් වෙච්ච අවස්ථා තියෙනවා. නායයන් ප්‍රදේශවල උනා නායක් ගියාම ඒ ප්‍රදේශවල ඉඩම් වලට රුචිකත්වයක් අපේ පාරිභෝගිකයන්ට නැහැ. ජනපදිකයන්ට නැහැ. පොඩි ඒ ප්‍රදේශ පිළිබඳ කලකිරීම ඒවා අත්තර දාලා ගිය අවස්ථා තියෙනවා. ඒ ප්‍රදේශ අතෑරි. ඒ වගේ ප්‍රශ්නත් ඇතිවෙනවා නාය. එහෙනම් නායයන් වළක්වා ගැනීම තමයි අපි කල යුත්තේ. අපි අර කළමනාකරණයේදී අපි කිව්වා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ ඒ කොටසේ. මේ තියෙන්නේ එවැනි අර භූදර්ශනයට කරපු බලපෑම් නායෑමකදී මාර්ගයක් අවහිර වෙලා තියෙනවා. මේ ජනාවාසික කොටස් යට වෙලා තියෙනවා. මම හිතන්නේ එවැනි රූපරාමුවේ දරුවෝ ඕන තරම් දැකලා ඇති. අපි මේකේ ඔබේ ප්‍රශ්නයක් අහනවා ශ්‍රී ලංකාවේ නායයන් උපද්‍රව බහුලව පවතින දිස්ත්‍රික්ක 5ක් නම් කරන්න කියලා. දැන් මම දරුවන්ට කිව්වා මධ්‍යම කඳුකරේ නියෝජනය කරන ප්‍රදේශ නායෑමකට තියෙන ඉඩකඩ වැඩි කියලා. වර්ෂාව අධික ප්‍රදේශවල තියෙන බෑවුම් සහිත ඉඩම් තියෙන ප්‍රදේශ නම් නායෑමකට වැඩි. මං හිතනවා ඔබට උසස් පෙළ දරුවෙක් වශයෙන් එහෙමනම් මම ඔබට ඉඟි සැපෙව්වා. මධ්‍යම කඳුකරය ගැන, කඳුකර ප්‍රදේශයක් ගැන, වර්ෂාව අධික ප්‍රදේශ ගැන එහෙමනම් ඔබට පුළුවන් වෙනවා නායම් සිදුවන නෙමෙයි මං ඇහුවේ. නායම් බහුලව සිද්ධ වෙන දිස්ත්‍රික්ක කීපයක් නම් කරන්න කියලායි ඔබ මම යෝජනා කරන්නේ. ඉතින් ඔබට පුළුවන් එහෙනම් ඒම පාරිසරික අවබෝධයක් ඔබ ලබලා තියෙනවා. ඒ අනුව මේකට පිළිතුරු යෝජනා කරයි කියලා මම විශ්වාස කරනවා. නැවත ඔබට මම මතක් කරනවා බහුලව කියලා මෙතන වචනයක් යොදලා තියෙනවා. නායම් බහුලව. එහෙනම් ඔබට පුළුවන් වෙන්න ඕන නායම් දිස්ත්‍රික්ක ලංකාවේ 10ක් විතර තියෙනවා. නමුත් ඒක නෙමෙයි අපේක්ෂා කරන්නේ බහුලව සිද්ධ වෙන දිස්ත්‍රික්ක නම් කරයි කියලා අපි පිළිතුරු බලමු. ඔබ හිතපු උත්තරද තියෙන්නේ කියලා. අපි මිලිමීටර් 2000 සමවර්ෂා රේඛාව අපි මේකේ ඇන්දොත් ඒකටත් මේ දිස්ත්‍රික්ක ටික අදාළ වෙනවා. එහෙනම් මේ සමවර්ෂා රේඛාවට යටත් මේ භූදර්ශනයට යටත් දිස්ත්‍රික්ක ඔබට දැන් හිතන්න පුළුවන් මේ පිළිතුරත් එක්කයි මම පිළිතුරේ යෝජනා කළ අතර නුවරඑළිය. ඉතින් ඔබට ඉතා පැහැදිලිනේ මේ නුවරඑළිය සිටියමට අධික වර්ෂාපතනයකුත් ලැබෙන කඳු ප්‍රදේශات තියෙන දිස්ත්‍රික්කය තමයි නුවරඑළිය. එතකොට මේ දෙකම ඉතාම අපි දන්නවා වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශات නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. ගිනිගත් තියෙන පැත්තේ වටවල ඒ ටික වැඩිම වර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සීමාවක. ඒක නිසා ඒක අපි මුලට දාලා තියෙනවා. ඒ වගේම ඊට යාබද බදුල්ල. ඒතර මුළු බදුල්ල දිස්ත්‍රික්කම නියෝජනය වෙනවා කඳුකර ප්‍රදේශ රසක් තියෙනවා. සමවර්ෂා රේඛාවත් යටත් මිලිමීටර් 2000ට යටත්. එහෙනම් ඒකත් අපි මේකේ යෝජනා කළා තිනවා බදුල්ල. රත්නපුර පහත් බිමක් බව ඇත්ත යම්කිසි කඳු ප්‍රදේශයක් තියෙනවා. හැබැයි අධික වර්ෂාපතනයක් ලැබෙන කලාපයක තියෙනවා. ඒකින්ද රත්නපුරත් මේක යටත් කරලා තියෙනවා. මහනුවරටත් මේ අපි මහනුවර සිටියේ කඳුකර ප්‍රදේශයක් තියෙනවා. තෙත් කලාපයටත් අයිති වෙනවා. ඒ වගේම කළුතර පැහැදිලිවම තෙත් කලාපයට අයිනවා. අධික වර්ෂාපතනයක් ලැබෙනවා. හැබැයි කළුතර එක්තරා කොටසක් කඳු ප්‍රදේශයක් තියෙනවා. කෑගල්ලත් කඳු ප්‍රදේශයක් තියෙනවා තෙත් කලාපයට යටත්. එන්නේ ඒකයි දරුවනේ මේ අපි වැඩිම බහුලව සිද්ධ වෙන දිස්ත්‍රික්ක අඳුරගෙන පිළිතුරේ කොට නැගුවේ. හොඳයි දරුවනේ අපි තවත් ආපදා 9ක් ඉදිරි පාඩමකදී ඔබේ සාකච්ඡා කරන්න මම සූදානම්. අපි එතෙක් හමු වෙන තෙක් නවතිනවා. ආයුබෝවන්.